මහ පොළොවේද සබාදාමද මේ අපරාධ කරන්න කියලා මට නම් හිතා ගන්නවත් බෑ. අර අහිංසක පුංචි ජීවිත පස්කඳු යටට වලලලා දාන්නේ කොහොමද පන පිටි? මොකක් හරි කර්මයක් තමයි නෝනා. පන්තියට ආපු ළමයිගෙන් භාගයට භාගයක් නැහැ. ඉතුරු ළමයි ආයේ එන එකකුත් නැහැ. ඒගොල්ලන්ට ඇතින් ඉඩම් දෙනවලු ආණ්ඩුවේ. ඒක අතකට ওই මිනිස්සුන්ට ඉඩම් දෙන එක හොඳයි. ওই මිනිස්සු කන්ද උඩ ගෙවල් හදන්නේ ඉඩම් නැති කමට. ඒක කෑනු ළමයි හිටියා. අම්මා රටේ ඉඳන් ආව කියලා හරිම සන්තෝෂෙන් හිටියේ. හිටපු කී හොයා ගන්නවත් නැහැලු. බල්ලා විතරක් ඉන්නවලු පස්කන්දක් උඩට වෙලා. කොහොමද මං ඒ අහිංසක මොන අමතක කරන්නේ? ඔක්කොටම කලින් අපේ ස්ටාෆ් එක අඳුරගෙන ඉන්න එපා. මේ ඉන්නේ මිස්ටර් කමල් දීරසේකර. එයා තමයි අද ඉඳන් අපේ රෙඩ් කානේෂන් එකේ අලුත් මැනේජර්. අර ඉන්නේ මිනොන්. එයා තමයි අපේ රිසෙප්ෂන්. එයා කලින් වැඩ කරලා තියෙන්නේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ පිළිගැනීමේ නිලධාරිණිය හැටියට. මේ තමයි අපේ කෝකියා ජෙරමියස් ජූනියර්. එයාගේ පියා තමයි ග්‍රෑන්ඩ් හොටෙල් එකේ හිටපු ප්‍රසිද්ධ කෝකියා. ඉසකමල් අහලා ඇතිනේ. පුතත් තාත්තා වගේම තමයි. කළු ගලක් දුන්නත් රහට උයලා දෙයි. අර එහා පැත්තේ ඉන්නේ මෙන්ඩිස්. එයා කලින් වැඩ කරේ ටවුමේ තියෙන සුමනසේකර බේකරි. දක්ෂයා. අර ඉන්නේ එමලි. මේ බංගලෝ එකේ ඉන්න පරණම කෙනා. එමලින් තමයි අපේ හවුස් කීපර්. දැනට එච්චරයි. පස්සේ තව කීප දෙනෙක් එනවා. මතක තියාගන්න. අපිට දුර ගමනක් යන්න තියෙනවා. ඩිරෙක්ට් බෝඩ් එක ඕගොල්ලන්ගේ සහයෝගය බලාපොරොත්තු වෙනවා. රෙඩ් කානේෂන් එකේ දියුණුව කියන්නේ ඕගොල්ලන්ගේ දියුණුව. කමල් ගියාද ගෙස්ට් එක බලන්න? මොකද තාත්තේ? ඇග්‍රිකල්චර් එකේ රිසෙප්ෂන් කෙනෙකුයි බේකරි එක වේටර් කෙනෙකුයි ප්‍රසිද්ධ කෝකියෙක්ගේ අප්‍රසිද්ධ පුතෙකුයි තව වයසක උණ්ඩ කෙනෙකුයි එක්ක සෑහෙන දිග ගමනක් යන්න තියෙනවා වගේ. පටන් ගෑමේදී එහෙම තමයි. ටික දවසක් වැඩ කරගෙන යනකොට තත්ත්වය හොඳ වෙයි. මං උගුලකට අහු වුණාදෝ කියලාත් හිතනවා. ඔය නිකන් ඉන්නවට වඩා වැඩ කෙරෙන එක හොඳයිනේ කමල්. අනික දැන් පන්තිත් නැහැ. ලැබෙන මාසෙනකොට මමත් නැහැ. වීරගේ ලෝයමන්ට ලියුමක් එවලා කොන්වෙන්ට් එකට. අපි හිටපුගේ වීරේ මගේ නමට ලියලා. ලෝය අහනවා මොකද්ද කරන්න කියලා. ඉතින් ඔයා මොකද්ද කරන්න හිතුවේ? මට ඒ ගේ දකින්න ආසාවක්වත් නැහැ කමල්. මම ලෝයට කෝල් කරලා කිව්වා. ඒ ගේ වැඩිහිටි නිවාසයක් කරන්න කාට හරි බාර දෙන්න කියලා.
ඒක හොඳයි. වීරයටත් පිනක් සිද්ධ වෙයිනේ. මට පුදුමේ වීර මෙච්චර ඉක්මනට ලාස්ට් විල් එක ලියපු එක. මාත් ඒක ගැන හිතුවා. ඒත් දැන් ඒව ගැන කල්පනා කළ වැඩක් නෑ කම. මද මොකද කියන්නේ ගමන ගැන? හිතුවට වඩා ඉක්මනට ගමන්ට ලෑස්ති වෙන්න වෙයි කම. ඉක්මනට ගියාම ඉක්මනට එන්න පුළුවන්. මේ රස්සාවත් එක්ක වගේ කෑම ප්‍රශ්නෙත් විසඳෙනවා. ඒක මේ වෙලාවේ හිටියට මගේ හිතට ලොකු සැනසීමක්. අනෝන. බිරිඳට කොහොමද කුමේ? මේ ටිකේ වෙලාවක්වත් තිබුණේ බලන්න එන්නවත්. කියන්න තරම් හොඳක් නෑ සුජාත නෝන. ඉස්පිරිතාලේ ඉඳන් ආවත් හරි තාම ඇඳේ. කුමීටත් ඉතින් කරදරම තමා. පුළුවන් නම් කුමී මං ගියාට පස්සේ මේ පැත්තේ එල පොඩ්ඩක් බලන්න. අතුපතු ගාලේ යන්න හරි. මාත්‍යා කිව්වට එයා හොටෙල් එකේම ඉන්නවා කියලා. එයාට පිටතැන් වල ඉද්දි නිින්ද යන්නේ නෑ. ගෙදර මේ මම පුළුවන් හැම වෙලාවෙම ඇවිල්ලා යන්න. අර ඉස්සරහා තියෙන ඩෙස් බංකු ටිකට මොකද කරන්නේ? ඒ ටික නම් ඔහොම තිබුණාවේ කුමී. මං ආයෙ ආවට පස්සේ පන්ති වලතෙන් පටන් ගන්නවා. අලුතෙන් දරුවෝ ටිකකුත් හොයාගෙන. මං අස්පස් කරලා දාන්න. සුජාත නෝනා ඉක්මනට එනවනේ. මාස 6යිනේ කුමී. ඒකෙත් ඉක්මනට ගෙවිලා යයි. මිනෝන් කිව්වා මට මතක් වෙන්නේ අර මිනෝන් රත්නම්. ඔයාලට සිංකම් බුවා? මම සිංකානේ බාත්රූම් එකේ විතරයි. අපේ අක්කා මට විහිළු කරනවා. මං කවදාද ස්ටේජ් එක සිං කරන්න ගියාම පිටිපස්ස තව එකෙකුත් හයි කරන්න වෙයි කියලා. මිස්ටර් කමල් සිං කරන්න පුළුවන්ද? මට නම් බාත්රූම් එකේවත් බෑ. මේකට දාන්නේ සෝයා ඔයිල්. වෙජිටබල් ඔයිල් නේ. සෝයා ඔයිල්. වෙජිටබල් ඔයිල් නේ. මොන ඔයිල් දැම්මත් මතක තියාගන්න මෙතන චෙෆ් මම. ඔයා චෙෆ් විතරයි හරිය. තම්සිදන් බම්බුව. සෝයා ඔයිල්. අයිසේ. පාම් ඔයිල්. කරසින් ඔයිල්. කොකනට් ඔයිල්. අයිසේ සෝයා ඔයිල් දාන්නේ. දන්නවා? මම රත්නම කොල්ලේ. මම ඇවිල්ලා මේක ආයෙ චෙක් කරනවා. කප්පම් බලන්න මම මේ ඉන්න පිටික කපා ගන්න තමයි. අලකොලයක් කිල්ලෙන්න උච්ච කරගන්න බෑ. කපන්න. කපන්න. මොකද්ද මේ සද්දේ? අර ගෙස්ලා ඉන්නවා. සර් මේ අපි මේ රෙසිපි එකක් ගැන කතා කර කර හිටියේ. රෙසිපි ගැන කතා කරන්න. ඔච්චර සද්දේ? ඒ සද්ද අඩු කරනවා. ගෙස්ලා ඇවිල්ලාද ඉන්නේ සර්? ඇවිල්ලා නැහැ දැන් එනවනේ. ඔයිසේ මේකට දාන්නේ සෝයා ඔයිල්. කවස රාණ්ඩුවලගේ දුන විනෝදාංශේ ඕවට මැදිහත් වෙන්න එපා. නිකන් ඉන්න එක ඒගොල්ලන්ට වැඩකුත් තියෙන්න එපා ඒ. හේතු ආමි වාමේ.
කො චූටි මහත්තයා කොළඹ ගිහිනියන්ට ගියා. මේ සුජාතා නෝන අද රට යනවනේ. අද රෑම එනවා කිව්වා. යන් ඇතුළට. කොහෙද මෙච්චර කල් ගිහින් හිටියේ? නෑයෝ වෙන හාමුදුරු කෙනෙකුගේ පන්සලක. ආයි යන්න ඕන. කීප දොහක්ම චූටි මහත්තයව හීනෙන් දැක්කා. මට හිතුණා දුක සැප බලලා යන්න ඕන කියලා. අනේ හේතු අම්මාමි ආයෙ යන්න එපා. මේ සුජාතා නෝන එන කල්වත් ඉන්න. චූටි මහත්තයා තනියෙන් නෙව. මාත් යන තැනකට වැඩක් කරගන්න එපාය. සසර ගමනට වියදම කුසල් කියලා කියනවනේ. ඈ? හේතු අම්මාම දැන් බනක් දන්නවා. යන් ඇතුළට. ඒ දවස් ටිකේ රූම්ස් ටිකක් ෆුල් වෙයි. ක්‍රිස්මස් සීසන් එක ඉවරනකම් ගෙස්ලා අපිට එනවා. මිනෝන්ට ටිකක් රෑ වෙනකම් වැඩ කරන්න වෙයි. ඕකේ සර්. නෝ ප්‍රොබ්ලම්. මිස්ටර් කමාල්ගේ වයිෆුත් රට ගිහිල්ලා ඉන්න නිසා මිස්ටර් කමාල් රෑමේ නතර වෙන්න පුළුවන්. මිනෝන්ට තමයි මිස්ටර් කමාල්ලා බලාගන්නේ. මොනවා බලාගන්නද එයාගේ? එහෙනම් අපි බලාගන්න. මම බලාගෙන රිසෙප්ෂන් එක විතරයි. මේ පුටුව මෙතනින් අහක් කරන්න එපා. මේක මෙතනම තියෙන්න දෙන්න. මේ පුටුව මෙතන තියෙනකොට ලොකු හාමින් වලව්වේ ඉන්නවා. ඒකට කමක් නැහැ. ඒ තුහාමි කැමැත්තක් කරා. කෑම ලෑස්ති කරලා තියෙන්නේ. කාලා ඉන්න චූටි මහත්තයා. දැන් චූටි මහත්තයා ගිහින් කවද්ද එන්නේ? දවස් දෙක තුනක්වත් නවතින්න වෙයි. හේතුවාමි ආපෙක හොඳට ගියා. ඒ දවසට මාවට මං කෑම ගෙදරින් ගෙනත් දෙන්න. ඕනේ නෑ. මට ඔය මොනවා හරි තම්බගෙන කන්න බැරියේ. හේතුවාමි ආයෙ කොහෙවත් යන්න ඕනේ නැහැ. මේ බංගලාව හේතුවාමිටත් අයිති. එමලි මට අර වහලා තියෙන ගබඩා කාමරේ යතුරු පොඩ්ඩක් දෙන්න. හා සර්. යමුද පොඩ්ඩක්. යමු.
මහජ වන්දන ගන්න ඕනේ කියලා කිව්වා. එයා සවුත් ආෆ්‍රිකාවේ පදිංචි ශ්‍රී ලංකන් කෙනෙක්ලු. Excuse me. මම කමල් මැනේජර්. මම ටාසි විතානාච්චි. මම මේ පාර ලංකාවට ආවේ මගේ අලුත්ම පොතට පසුබිම් වෙන්නේ ලංකාව. මිස්ටර් විතානාච්චි මේ සැරේ මොන වගේ පොතක්ද ලියන්නේ හිතන් ඉන්නේ? මට ටාසි කිව්වම ඇති. ඇමරිකාවේ මම ප්‍රසිද්ධ රයිම් ෆික්ෂන් රයිටර් කෙනෙක් විදියට. මගේ පොත්වල තියෙන විශේෂත්වය තමයි මම මේ අභිරහසත් එක්ක මික්ස් කරනවා මනෝවිද්‍යාව. හරියට ජින් ඇන්ඩ් ටොනික් වගේ. මේ පාර මගේ කතානායකයා ඉංග්‍රීසින්ගේ කාලේ ලංකාවෙන් ගියපු දකුණු අප්‍රිකාවට ගියපු කෝකියෙක්. එයා දකුණු අප්‍රිකාවට ගෙනියන්නේ දියතලාවේ බෝයර් හිත කඳවුරේ හිටපු දොස්තර කෙනෙක්. කෝකියාගේ නම අප්පුහාමි. දොස්තරගේ නම එමර්සන්. ඒදි මේ දොස්තරට හැදෙනවා බොහොම භයානක රෝගයක්. හොයාගන්න බැරි වර්ගයේ රෝගයක්. ලියුකේමියා වගේ. ඒ කාලේ ඒ වගේ රෝගයකට ප්‍රතිකර්ම හොයාගෙන නැහැ. මේ අප්පුහාමි දන්නවා ලංකාවේ දකුණු පළාතේ බොහොම ප්‍රසිද්ධ වෙද මොහන්දිරම් කෙනෙක් ඉන්නවා. ඒ වෙද මහත්තයා ප්‍රභූ පවුල්වල ලොකු ලොක්කන්ට හැදෙන බොහොම අපිරහස් රෝගවලට ප්‍රතිකාර කරනවා. දොස්තර මහත්තයාට මේ ගැන කියලා දෙන්න එක්ක නැවුනගිනවා ලංකාවට එන්න. අතරමඟදී මේගොල්ලෝ ලොකු කුණාටුවකට අහු වෙලා ලංකාවට එන ගමන ප්‍රමාද වෙනවා. ඒ දෙන ලංකාවට ඇවිල්ලා ගොඩ බහිනකොට අර වෙද මොහන්දිරම් මැරිලා. පස්සේ මේගොල්ලෝ මොකද කරන්නේ කොයි එකටත් යනවා ඒ ගෙදරට. ගියාම මේ වෙද මොහන්දිරම්ගේ නෝනා වෙද හාමිනේ එක්තරා දුරකට වෙදකම ගැන දන්නවා. එයා පටන් ගන්නවා වෙදකම් කරන්න. එයා පරණ පුස්කොළ පොත් වෙද පොත්තෙන් බලලා හොයා ගන්නවා මෙයාට වැළඳිලා තියෙන රෝගය බොහොම දුර්ලභ ස්නායු රෝගයක් කියලා. එහෙම රෝගයක් හැදුණු බොහෝ පාලකයෝ රජවරු ඒ කාලේ ඉඳලා තියෙනවා. ඒ රෝගේ ලක්ෂණය තමයි රෝගියට එක්තරා වෙලාවක ලේ විස වුණාම එයාට එනවා ලේ දකින්න පිපාසාවක්. මේ කවර ඉන්නේ මේ නවල් එකේ චරිතයක්ද?